අයිබෝන් හොඳයි පුතාලා අපි ව්‍යාපාර පසුබිම පාඩමේ තවත් එක වැදගත් කොටසක් පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි පළවෙනි පාඩමට අදාළව පුතාලට වීඩියෝ කීපයක්ම දාලා තියෙනවා. ඒවා ඔයාලා බලලා ඇති. එතකොට මේ වීඩියෝ වලින් අපි සාකච්ඡා කළේ මේ ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ ව්‍යාපාරයකට අවශ්‍ය වෙන මූලික සංකල්ප මොනවද? අපි අවශ්‍යතාව උමනා ගැන දන්නවා නේද? ඊට පස්සේ අපි වෙළඳපළ පිළිබඳව දන්නවා, නිෂ්පාදිතය පිළිබඳව දන්නවා. මේ මූලික සංකල්ප කීපයක් පිළිබඳව අපි සාකච්ඡා කළේ. මොකද ව්‍යාපාරයේ සිද්ධ වෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාව උමනා තෘප්තිමත් කරන්න, ලාභ ලැබීමේ හෝ නොලැබීමේ අරමුණෙන් භාණ්ඩ හා සේවා වෙළඳපළට ඉදිරිපත් කිරීමක් තමයි එතෙන්දි කරන්නේ. ඒතකොට අපි වෙළඳපළ පිළිබඳව, භාණ්ඩ හා සේවා පිළිබඳව සහ මිනිසුන්ගේ අවශ්‍යතාව උමනා පිළිබඳව අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මොකද අපි නිර්වචනය කරන්නේ ඒ කරුණුකාරණා අදාළයි. ඒ කරුණුකාරණා දැනගන්න නැතුව නිර්වචනයක් පිළිබඳව අපි කතා කරලා වැඩක් නැහැ. හරි? ඒතර මේ නිර්වචනෙන් කියවෙන අර්ථය පිළිබඳව අපි හොඳට අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඒකයි මේ කාරණාවන් අපි ඔයාට උගන්වන්නේ. දැන් අපි දැන් කතා කරන්නේ ව්‍යාපාරවල ක්‍රමික විකාශය ගැන. දැන් ඕනම දෙයකට විකාශනයක් තියෙනවනේ. දැන් මිනිහෙක්ගේ වුණත් තියෙනවනේ අවදි කීපයක්. මේ මිනිහෙක් ජීවත් වෙනකොට මේ මිනිහාගේ තියෙන අවදි කීපයක්. දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේ ලදරු කාලයක් තිබ්බා. ඒ කාලේ අපිට මතක නැහැ. අපි ඔය අම්මලා තාත්තලා වීඩියෝ කරන, ෆොටෝ ගහන, ඒ වගේ දේවල් වලින් තමයි මතක. ඊට පස්සේ අපිට ළමා කාලයක් තිබ්බා. හරි මොන්ටිසෝරි යන, සෙල්ලම් කරන, සාමාන්‍යයෙන් 5 වසර 6 වසර වගේ වෙනකන් ළමා කාලයක් තිබ්බා. ඊට පස්සේ අපිට 5 වසර 6 වසර විතරක් නෙමෙයි අපි ඇත්තටම සාමාන්‍යයෙන් අවුරුදු 15 විතර වෙනකන් අපේ ළමා කාලය ගත කරන්නේ. හරි. ඉතින් අවුරුදු 15කින් පස්සේ 16 ඔයගොල්ලෝ ටීනේජර් වුණාට පස්සේ 15 16 ඒ වගේ ටීනේජර් කෙනෙක් වුණාට පස්සේ ඔයගේ තරුණ කාලේ එළඹෙනවා. හරි අවුරුදු සාමාන්‍ය 25 28 විතර වෙනකන් තරුණ කාලේ එළඹෙනවා. දැන් අපේ වගේ තරුණ කාලේ හරිද? හරිද? අපි දැන් තරුණ කාලේ පහු කරලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා. ඊට පස්සේ මැදි වයසට එනවා. ඒ කියන්නේ අවුරුදු 35 55 ඒ වගේ මැදි වයසකට එනවා. ඉතින් 55න් පස්සේ විශ්‍රාම යන වයස මහලු වයසකට යනවා. ඉතින් ඒ වගේ අපේ ජීවිතයේ විවිධ තියෙන අවදි. ජීවිතයේ තියෙන අපේ ක්‍රමික විකාශනය. හරි. ඉතින් ඒ වගේ මේ ව්‍යාපාරත් මේ ලෝකෙට දැන් වර්තමාන වෙනකොට ඕගොල්ලෝ අන්තර්ජාලය හරහා යම් දේවල් මිලදී ගන්නවා. නේ? අපි අන්තර්ජාලය හරහා විද්‍යුත් මුදල් භාවිතා කරනවා. ඉතින් නමුත් ලෝකෙට ව්‍යාපාර බිහිවෙච්ච මුල් කාලේදී එවැනි කාලයක් නෙමෙයි තිබුණේ. මේ වගේ සංවර්ධනයක් වෙන්න ඒක පසු කරපු අධීර ටිකක් තියෙනවා. අන්නේ අධීරවල ලක්ෂණ සහ මේ අධීරවලදී ව්‍යාපාර කොහොමද ව්‍යාපාරවල හැසිරීම කියන එක පිළිබඳව තමයි අපි මේ මාතෘකාවෙන් අනිවාර්යෙන් කතා කරන්නේ. හරි. එතකොට පුතාලා අපිට දැන් ව්‍යාපාරවල ක්‍රමික විකාශනය අපි සලකා බලනකොට මේ ව්‍යාපාරවල ක්‍රමික විකාශනයේ ප්‍රධාන යුග තියෙනවා කීපයක්. ඒ ප්‍රධාන යුග තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි කුෂිකාර්මික යුගයේ තියෙනවා. කුෂිකාර්මික යුගය. ඒ වගේම තව තියෙනවා දරුවනේ කාර්මික යුගයේ තියෙනවා. කාර්මික යුගය. කුෂිකාර්මික යුගයේ තියෙනවා, කාර්මික යුගයේ තියෙනවා, ඊළඟට තොරතුරු යුගයේ තියෙනවා. තොරතුරු යුගයේ තියෙන දැන් මේ තියෙන යුග තුන. දැන් මීට කලින් මේ කුෂිකාර්මික යුගයට කලින් සංචාරක යුගය එහෙමත් තිබුණා. සංචාරක යුගය. හරි මේ තමයි යුග තුන. මේක ඇත්තටම මේ සිලබස් එකේ මේ යුග තුන පිළිබඳව කියලා දෙන්න කියලා නැහැ. නමුත් යුග තුන පිළිබඳව කියලා දෙන්නේ නැතුව එකපාරට අපිට ක්‍රමික විකාශයට යන්න බෑ. දැන් ඕක දන්නෝ මිනිස්සු ලෝකේ ජීවත් වෙච්ච පළවෙනි වකවාණු වල මුල් වකවාණු වල මිනිස්සු ගෝත්‍ර වශයෙන් තමයි ඉදී. කණ්ඩායම් වශයෙන්. හරි ඊට පස්සේ ඔය තනින් තැනට යනවා, දඩයන් කරනවා, අහුලගෙන කනවා, උදුරගෙන කනවා, ආගමක් දහමන්නේ, ඇඳුම් හරියට අඳින්නේ, කොණ්ඩ පීරන්නේ, අර ගෝත්‍රිකයෝ. ගෝත්‍ර යුගය. ඊට පස්සේ ටික ටික ඒක තමයි සංචාරක යුගය කියලා කියන්නේ. ටික ටික මිනිස්සු දැනුම වර්ධනය කර ගන්නකොට ගින්දර හොයාගෙන, රෝදේ හොයාගෙන, අලුත් අවියාවුද නිෂ්පාදනය කරගෙන නේද? ඒවත් එක්ක මිනිස්සු ආගම් අදහමින් හරි ගස්කල් වලට වැඳුම් පිදුම් පුල් කරමින් තමයි වැඩේ පටන් ගන්න. ඒ නිසා ආගම් අදහමින් ටික ටික මිනිස්සු ශිෂ්ටත්වයටපත් වෙනවා. ඒ ශිෂ්‍යත්වයටපත් වුණාට පස්සේ මිනිස්සු අර කණ්ඩායම් ක්‍රමයෙන් මිදලා කුටුම්බය කියන එක තෝරගන්නවා. කුටුම්බයක් කියලා කියන්නේ පවුලක් කියන එක. හරි මම පාවිච්චි කරපු වචනේ කුටුම්බ. හරි කුටුම්බය. කුටුම්බයක් කියන්නේ පවුලක්. ඒ කියන්නේ එක ගෑනු කෙනා එක පිරිමි කෙනයි. දෙන්න එකතු වෙනවා. එකතු වෙලා ඊට පස්සේ ඒගොල්ලන් දරු පවුලක් හදා ගන්නවා. ඊට පස්සේ මේ පිරිමියා මේ දරු පවුල පෝෂණය කරන්න නොවිදිනා දුක් ටික විඳිනවා. හරි ගැහණු කෙනා දරුවෝ ටික හදාගන්න නොවිදිනා දුක් ටික විඳිනවා. ඉතින් එහෙම තමයි මේ ෆැමිලි එක කියන එක තියෙන්නේ. දරුවෝ සන්තෝෂයෙන් පවුලේ ගත කරනවා.
තාත්තා කියන එක්කෙනා মালටි ටැලන්ටඩ් ඉතින්. মালටි ටැලන්ටඩ් කිය ඒක ඉතින් පේනවා හැම පැත්තෙම නේද? දැන් ඒ කාලේ දැන් අපේ 100ට දරුවෝ 11ක් ඉන්නවා. 12ක් ඉන්නවා. හරි දරුවෝ 12ක් ඉන්නවා. ඉතින් අපේ 100ගේ තාත්තට දරුවෝ 17ක් ඉඳලා තියෙනවා. ඉතින් මේ මිනිස්සු মালටි ටැලන්ටඩ් කියලා කියන්නේ ඒ මිනිස්සුන්ට දරුවෝ ගානේ නෙමෙයි. හරි ඒ කියන්නේ දැන් ඉන්න මිනිස්සු අදක්ෂ නෑ. ඒ කියන්නේ දැන් ඉන්න මිනිස්සුන්ට දරුවෝ 20ක් 30ක් වුණා හදන්න පුළුවන්. බැරි කමක් නෑ. දරුවෝ හදන ප්‍රමාණය නෙමෙයි මිනිහා মালටි ටැලන්ටඩ් කියලා කියන්නේ. মালටි කියලා කියන්නේ විවිධාංශ වලින්. හරි. අමාලට ඒ කාලේ ඉන්න මිනිස්සුන්ට මේ දැන් ගෙදර වඩු වැඩ ටික දන්නවා. එයාමයි කරන්නේ. ගොවිතැන කරනවා. හරි වෙදකම දන්නවා. මේසන් වැඩ ටික දන්නවා. මෙකැනික් වැඩ ටික දන්නවා. හැම වැඩක්ම ටික ටික දන්නවා. බලන්න ඔය පරණ මිනිස්සු නේ පරණ මිනිස්සු හැමදේම ටික ටික දන්න නොදන්න දෙයක් නැහැ ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ මේ එක එක ක්‍රම එක කියන්නේ එක දේවල් පිළිබඳ ඒගොල්ලෝ දක්ෂයි. තාම දක්ෂයි ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ අර ස්වයං පෝෂිත අර්ථකමක් තමයි මේ කෘෂිකාර්මිකයෙකුගේ තිබේ. ඒ කියන්නේ Tamanට අවශ්‍ය ඔක්කොම දේවල් තමන්ම නිෂ්පාදනය කරගන්නවා. ඒක තමයි කෘෂිකාර්මිකයෙකුගේ තිබෙන විශේෂ ලක්ෂණය වෙන්නේ. අර කුටුම්බකමේට වෙඟුණාම තමන්ට අවශ්‍ය සියලුම දේවල් තමන් නිෂ්පාදනය කරගන්න. ඒතර කෘෂිකාර්මිකයෙකුගේදී ආරම්භ වුණා මොකද්ද? ස්වයං නිෂ්පාදනය කියන එක ආරම්භ වුණා. ස්වයං නිෂ්පාදනයට අපි කියනවා ඍජු නිෂ්පාදනය කියලාත් කියනවා. ඍජු නිෂ්පාදනය. ස්වයං නිෂ්පාදනය නැත්නම් ඍජු නිෂ්පාදනය. ඒ කියන්නේ තමාට අවශ්‍ය කරන දේවල් තමා විසින් නිපදවා ගැනීම ක්‍රමය තමයි ඍජු නිෂ්පාදනය නැත්නම් ස්වයං නිෂ්පාදනය කියලා කියන්නේ. දැන් වැඩේ තියෙන්නේ දැන් තමන්ට අවශ්‍ය කරන දේවල් තමන්ම නිෂ්පාදනය කරගත්තාම හරි තමන්ට අවශ්‍ය කරන දේවල් තමන්ම නිෂ්පාදනය කරගත්තාම සමහරවිට තමන්ට ඒක ඇති වෙන්න පුළුවන් මදි වෙන්න පුළුවන්. දැන් බලන්න ඕගොල්ලන් ගෙදර මොනවා හරි ගහක් තියෙනවා කියලා කරපිංච ගහක් තියෙනවා කියලා ටික ලොකු කරපිංච ගහක් තියෙනවා කියලා සමහර ගෙවල් කරපිංච ගහක් තියෙනවා කඳෙන් ලීරත හැකි. ඒ තරම් පරණයි ගස්. හරි විශාල ගහක්. තියෙනවා ඒ කරපිංචත් විශාල වශයෙන් හැදෙනවා. ඉතින් ඇත්තටම හොද්දකට කරපිංච නැට්ටක් දෙකක් දැම්මට මේ කරපිංච මාළු හදලා කන්න තරම් විශාල කරපිංච මේකේ තියෙනවා. ඉතින් අපි මොකද කරනවා වැඩි මේ නිෂ්පාදනය. මේ නිෂ්පාදනය වැඩි අතිරික්තයක් බිහි වෙනවා. හරි ගෙදර එළදෙනු දෙන්නෙක් ඉන්නවා කිරි බෝතල් 4ක් ගත්තා. හැබැයි ගෙදර අය බොන්නේ කිරි බෝතලයයි. ඉතුරු තුන නිකන් අපතේ යන. එක්ක පැටියට බොන්න දෙනවා නැත්නම් අපි ගන්නෙ නේ. හරි ගහක දොඩම් හැදෙනවා. දොඩම් මේ ගසේ බොහෝ ගෙඩි පිරී තිබේ. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතිකොට ගෙඩි දෙකක් නෙමෙයි ගෙඩි 60 70ක් හැදෙනවා. ඉතින් ඒක වැඩි ඒක. එතකොට ඒ අතිරික්තය කියන එක ස්වයං නිෂ්පාදනයේ ලක්ෂණයක් තමයි අතිරික්තය බිහි වෙනවා. නෑ ඉස්සලම ස්වයං නිෂ්පාදනයේ හින්දා පුතා විශේෂීකරණය ඇති වෙනවා. හරි ඒ කියන්නේ මොකක් හරි දෙයක් තනියම කරනකොට තනියම තමන්ගේ නිෂ්පාදන කටයුත්තක් කරනකොට එයාට ඇති වෙනවා විශේෂීකරණය. දැන් අපි තෝරන ගෙදරක තාත්තා කෙනෙක් ඉන්නවා. එයා වඩු වැඩ කරනවා, ගොවිතැන කරනවා, ඊට පස්සේ කට්ටඩි වැඩ කරනවා, මේසන් වැඩ කරනවා. හරිද? හැමදේම කරනවා. හැබැයි එයා වැඩි කැමති ගොවිතැනට. දැන් O level වල සබ්ජෙක්ට් 8ක් කරනකොට දැන් සමහර අයගෙන් ඇහුවාම මොකක්ද ආස සබ්ජෙක්ට් එක කියලා ඒගොල්ලෝ කියනවා මියුසික්. හැබැයි සින්දු කියන්න බෑ. ආසයි. ආසාවයි දක්ෂතාවයි කියන දෙකක්. හරිද? ඉතින් දැන් මොකක් හරිද එක දෙයකට තමන් කැමති තමන් ඒ දේ වැඩිපුර නිරත වෙනවා. හරි? ඒක තමයි ඒ තියෙන තත්ත්වය. දැන් මම ආසම සබ්ජෙක්ට් එක තමයි ඉතිහාසය. ඉතිහාසයට මම කැමතියි. ඉතිහාසයට මට ඒහෙකුත් තියෙනවා. ඉතින් මේ ඒ වගේ මම ආසම නැති සබ්ජෙක්ට් එකක් තමයි කාලේ ඉංග්‍රීසි කියන එක. නමුත් ඒකට ආස වෙන්න ඕනේ. පස්සේ තමයි තේරෙන්නේ ඒකට ආස වුණා නම් කොච්චර හොඳයිද කියලා. මොකද අපි ඉස්සරහට වැඩ කරනකොට ඉංග්‍රීසි වලින් වැඩ කරනකොට ඇත්තටම අපිට ස්කූල් එකේ හොඳ ඉංග්‍රීසි බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබුණා නම් හරිද අපි මේ සමහර තැන්වලදී අසරණ වෙන්නේ. අපිට සමහරවිට අපි පෙන්නපු දක්ෂතාවයෙන් ඊට වඩා 3-4 ගුණයකින් පෙන්වන්න තිබුණා. ඒ නිසා මේ පුතාලා A level කරන කාලේ මේ ඇත්තටම මේන් සබ්ජෙක්ට් වලට මහන්සි වෙනවා වගේම ඉංග්‍රීසි ටිකත් හදාගන්න උත්සාහ කරන්න. මොකද සමහර අය A level එහෙම කරලා ඉවරලා තමයි ඉංග්‍රීසි හදාගන්න යන්නේ. අපි A level එහෙම කරලා ඉවරලා නිවාඩු පාඩුවේ ඉංග්‍රීසි හදාගමු කියලා ඉංග්‍රීසි හදාගන්න. නමුත් හුරුවක් නැතුව ඒක හදාගන්නවා කියන එක පොඩ්ඩක් අමාරු වැඩක්. අනිත් එක සමහර පාසල් වල ළමයි නිතරම ඉංග්‍රීසියෙන් වැඩ කරන නිසා ඒගොල්ලෝ A level ඉවරනත් එක්කම ඒගොල්ලන්ට ජොබ් මාකට් එකේ දොරවල් ඇරෙනවා. ඒ තියෙන ඉංග්‍රීසි තත්ත්වෙත් එක්ක. ඉතින් ඒක නිසා එහෙමයි වෙයි තියෙන මේ වාතාවරණයේ දරුවනේ. එතකොට දැන් අපි ඊළඟ කොටසදී අපි දැන් කතා කරන්නේ විශේෂීකරණය කියන එකේදී දැන් යම්කිසි වැඩවල් ගොඩක් කරන අපි තෝන් තාත්තා කෙනෙක් ඉන්න ඒ තාත්තා වැඩි කැමති ගොවිතැනට. හරි අනිත්තට මුකුත් කරන්නේ ගොවිතැන තමයි කරන්නේ. ඒකෙත් හේන් ගොවිතැන කරන්නේ. මේ කරල් බඩේ රිංගු ඒව තමයි එයා වැඩිපුර වවන්නේ. ඉතින් ඒ භවභෝග වලින් gedara පිරෙනවා. හරි ඒ විශේෂීකරණයේ හින්දා තමයි පුතේ අතිරික්තය කියන එක බිහි වෙන්නේ. වැඩිපුර දේ බිහි වෙන්නේ. හරි දැන් අපි તો මේ කන්නේ යා දැන් මේ බඩේ රිංගු. හැම තැනම බඩේ රිංගු.
හරි හැම තැනම මලු ගහලා කුරණි අද මේ මොනවාද ගබඩාවල් හදලා අටු හදලා ඒවා පිරෙන්න දාලා. දැන් ගෙදර ගෑනු කෙනා කෑ ගහනවා. හරි දැන් ඊයේ උදේටත් බඩේරි. දවල්ටත් බඩේරි. රැයටත් බඩේරි. හරි ඉතින් බඩේරිඟු කාලා දැන් එපා වෙලා දිනේ කොහේ වාඩි වෙන්න බෑ බඩේරිඟු කරන් හැමතැනම මේවා ඇගෙත් තේරෙනවා. හරි බල්ලෙට්ට ගහුවත් ගහන්නේ බඩේරිඟු කරලා ඒ තරම් බඩේරිඟු තියෙනවා. දැන් මේ ගෙදර ළමයි අඳින්නේ නැද්ද? මේ ළමයිට ගාන්න සබන් කෑල්ලන්නේ. වාඩි වෙන්න පුටුවක් නේ. හරි මම චීත්තයක් ගත්ත කාලයක් මතක නේ. ඒක නිසා අනිත් දේවල් ගැන හිතනවා මිනිස්සු කියලා ඒ ගෑණි කෑ ගහනවා. ඒතර මේ මිනිස්සයා මොකද කරන්නේ? මේ මිනිස්සයා නිකම්ම කල්පනා කරනවා මේ අතිරික්තය තව ඒ වගේ වැඩිපුර දෙයක් තියෙන කෙනෙක් එක මාරු කරගන්න. ඔයාලට තේරෙනවද මං කියන්නේ? තමන්ට නැති දෙයක් ගන්න තමන් ගාව තියෙන අතිරික්තය වෙන කෙනෙක් එක්ක මාරු කරන්න අනිවාර්යෙන් කල්පනා වෙනවා. දැන් ඔය සමාජලාට මොන්ටිසෝරිදී සමාජලාට අපි ඇත්තටම අපේ ගෙදරින් මේ අපි මොන්ටිසෝරි යන කාලේ අපිට මතකයි ඉතින් කවදාකවත් මේ කඩ කෑම දෙන්නේ. ඒ රෝල්ස් පැටිස් අර මේවා කවදාකවත් අරන් ඇත්තටම අපේ දෙමව්පියන්ට සල්ලි තිබුණෙත් නැහැ. මේ ඉතින් ගෙදර හැමදාම අපිට බත් තමයි දෙන්නේ. බත් චුට්ටක් තමයි දෙන්නේ නැත්නම් කඩල හරි මඤ්ඤොක්ක හරි ඒ ටිකක් තමයි දෙන්නේ. ඉතින් දැන් අපි මේ මම මොන්ටිසෝරිට ගියාම මේ මට එහා පැත්තේ ඉන්න මගේ සමහර යාළුවෝ ඉතින් ඒ කඩවල වල කෑම ගේනවා. ඔය රෝල්ස් අර මේවා ගේන ඉතින් අපි රෝල්ස් එකක් කන්නේම හරි ආසයි ඒ ගාලේ. ඉතින් දැන් එක යාළුවෙක් ඉන්දියා මේ මගේ ඒ යාළුවට කඩයක් තියෙනවා. ඉතින් ඒ කඩේ විකුණන්න ගේන රෝල්ස් එකක් පැටිස් එකක් තමයි උඩ දාලා දෙන්නේ උදේට ගෙනියන්නේ. ඉතින් ඌට ඒව කාලේ පහ වෙලා. ඉතින් මිනිහා කැමති කඩල හරි බත් හරි කන්නේ. ඉතින් ඇත්තට මේ ගෙවල් වල මිනිසුන්ට ඒවා මේ කරන්න වෙලාවක් නැහැ. ඉතින් මිනිහා හැමදාම රෝල්ස් දෙකක් තමයි දාගෙන ඉන්නේ. හැමදාම රෝල්ස් එකක් තමයි දාගෙන ගොඩක් දවස් වලට. ඉතින් කැම්ප් එකට ගියාම මිනිහාගේ මූණ සවුත්තුයි. දැන් අපේ ගෙවල් එහෙම නෙමෙයි. දැන් අපි බත් කන්න කැමති නැතුනට කැමති නැතුනට අම්මලා වෙනස් කරගෙන උයනවා. දැන් සමහර දවස්වල පරිප්පුයි බීට්‍රූටුයි බතුයි. සමහර දවස්වල මේ බිත්තරයි ඔය මොනවා හරි මම කියන්නේ මේ එක වසර දෙක වසර වගේ වෙනකොට හරිද මේ මොන්ටිසෝරි කාලේ දැම්ම ඔහොම තමයි ඉතින් බත් එකෙන් තමයි වැඩේ යන්නේ. ඉතින් මේ මොනවා හරි වෙනස් જાතියක් දාලා උයනවා. ඉතින් ඌ හරි කැමති බත් එක දිහා බලලා බත් ටිකක් කන්න කැමති. ඉතින් මං කැමති රෝල්ස් කන්න. ඒතකොට අපි දෙන්න මක් කරනවා මාරු කරගන්නවා. හරි මං ඌගේ කැම්ප් පෙට්ටිය අරගෙන බලන් ඉන්නවා ඌ මගේ කැම්ප් පෙට්ටිය අරගෙන බලන් ඉන්නවා. ඉතින් අපිට එහෙම අඩුපාඩුවක් නැහැ ඇත්තටම. ඒ හොඳ යාළුවෝ තාමත් ඒ වගේ යාළුවේ. ඉතින් ඒ මාරු කරගන්නවා අපි. ඉතින් අපිට නැති දෙයක් අපි තව කෙනෙක් එක්ක මාරු කරගෙන නිකම්ම පෙළඹෙනවා. යන්නේ ඒක තමයි අතිරික්තය හුවමාරු කරගන්නවා කියලා කියන්නේ. ඒ කාලේ ඒ අතිරික්තය හුවමාරු කරගන්නකොට ඉස්සෙල්ලා මුදල් තිබුණේ නැහැ. භාණ්ඩ වලට භාණ්ඩ තමයි හුවමාරු කරගත්තේ. දැන් අර මම කතා කරපු ගොවියා මේ වඩුව ගාවට ගිහිල්ලා බඩේරිඟු මලු දෙකක් දීලා පුටුවක් ගන්නවා. ඊට පස්සේ මේ රෙදි වෙලෙන්දා ගාවට ගිහිල්ලා මුස්ලිම් රෙදි වෙලෙන්දා ගාවට ගිහිල්ලා බඩේරිඟු මල්ලක් දීලා චීත්ත කෑල්ලක් ගන්නවා. සබන් කෑලි දෙකක් ගන්නවා. හරි හන්දිය කඩේට ගිහිල්ලා බඩේරිඟු මලු දෙකක් දීලා හාල්තුරු පහ ටික ගන්නවා. භාණ්ඩ වලට තමයි භාණ්ඩ හුවමාරුනේ. කාසි භාවිතාවට ඊටාම අඩුයි. ඒතර අතිරික්තය හුවමාරු කරගත්තා. ඒ අතිරික්තය හුවමාරු කර ගැනීමට අපි කියන උපතේ බාටර් ක්‍රමය කියලා. ඒ කියන්නේ භාණ්ඩ වලට භාණ්ඩ හුවමාරු කිරීමේ ක්‍රමය තමයි බාටර් ක්‍රමය කියලා කියන්නේ. පුතාලා මේ තමයි ව්‍යාපාරවල ආරම්භය. මේ තමයි ව්‍යාපාරවල ආරම්භය. ඒ කියන්නේ ව්‍යාපාර කියන එකේ ක්‍රමික විකාශය පටන් ගන්න මේවෙන් නෙමෙයි. මේ ස්වයං නිෂ්පාදනයේ විශේෂීකරණයේ අතිරික්තය හුවමාරු කරගෙන නෙමෙයි පටන් ගන්න. බාටර් ක්‍රමයෙන් තමයි ඒක පටන් ගන්න. අවුරුදු දෙකම බාටර් ක්‍රමයෙන් තමයි ඒක පටන් ගන්න. ඒතර බාටර් ක්‍රමය තමයි පළවෙනිම කාරණේ වෙන්නේ. හරිද බාටර් ක්‍රමය. ඊට පස්සේ දැන් වැඩේ තියෙන්නේ ළමයිනේ භාණ්ඩ වලට භාණ්ඩ හුවමාරු කරගන්නකොට හරි භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරගන්නකොට තියෙන ප්‍රධාන ගැටලුව. ඒ ගැටලුව තමයි ද්වීක සමපාතයක් නොතිබීම කියන ගැටලුව. ද්වීක කියලා කියන්නේ දෙක. සමපාතය කියන්නේ සමාන. නොතිබීම කියන්නේ නැත. දෙක සමාන නැත. මොකද මේ දෙක සමාන නැහැ කියලා කියන්නේ? හුවමාරුවට සම්බන්ධ වෙනවන අතරමැදියෝ දෙන්නේ හුවමාරු සම්බන්ධ වෙන පාර්ශව දෙකක්. ඒ පාර්ශව දෙකේ ඒ අවශ්‍යතාව උමනා කියනව සමාන වෙන්න ඕනේ. ඒ අවශ්‍යතාව උමනා සමාන වුණොත් තමයි භාණ්ඩේ හුවමාරු වෙන්නේ. දැන් අපි කතා කරපු අර ගොවියා වඩුව ගාවට ගිහිල්ලා ඒ වඩුවට කියනවා වඩු මහත්තයා මේ නැත්තම් වඩුවල්හාමි මේ මට පුටුවක් දෙන්න මම බඩේරියෝ මේ මලු දෙකක් දෙන්නම් කියලා. ඕකට වඩුව කැමති වුණොත් ප්‍රශ්නයක් නැහැ. හරි? ඕකට වඩුව කැමති වුණොත් ප්‍රශ්නයක් නැහැ.
හරිද? ඕකට වඩුව කැමති වුණොත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කැමති වුණ නැත්තම්. එයා කියනවා මට මේ වෙලාවේ මේ වැඩක් නැහැ ඕවා. මට උදැල්ලක් තමයි ගන්න වෙන්නේ. උදැල්ලකට තමයි මම මාරු කරගන්නේ. මම කම්මල් කාර්යය ගාවට තමයි මේ පුටුව අරන් යන්නේ. ඊට පස්සේ කම්මල් කාර්යය ගාවට පුටුව අරන් ගියාම වඩුව කැමති උදැල්ලක් ගන්න පුටුව තියලා. නමුත් මේ කම්මල් කාර්යය කැමති නැහැ පුටුවකට උදැල්ල මාරු කරගන්න. එයා කියනවා මට බඩේරුම් කරල් දෙකක් දුන්නොත් මලු දෙකක් දුන්නොත් තමයි මම මාරු කරගන්නේ කියලා. ඉතින් ලොකු රොටේෂන් එකකට ඕක යන්න ඕනේ. හරි ලොකු නැත්නම් එයා කියනවා මම දඩමස් ටීකට තමයි මේක මාරු කරන්න කියලා. ඉතින් වැද්ද කැමති නැහැ උදැල්ලක් ගන්න. මොකද මුවා දුව කරනකොට උදැල්ලෙන් ගහලා මරන්න බෑනේ. හරි එයා කැමති ඊතල ටිකක් හදාගන්න. ඊ වගේ හරි කම්ප්ලිකේටඩ්. හරියටම අදාළ පුද්ගලයා කැමති වෙනවා නම් ඇත්තටම මේ ඌමාරු කරන්න පුළුවන්. නැත්තම් කරන්න බෑ. ඒකට හේතුව තමයි අවශ්‍යතාව දෙක සමාන වෙන්න ඕනේ. අපි ඉදිරිපත් කරන භාණ්ඩයට පොදු පිළිගැනීමක් නෑ. දැන් මම උදාහරණයක් විදිහට ඕගොල්ලෝ පන්තියකට ඇවිල්ලා පන්ති කාඩ් එක ගන්නකොට සල්ලි දුන්නොත් ඒ සල්ලි අපි පිළිගන්නවා. ඇයි? සල්ලි හැමතැනම පිළිගන්නේ හින්දා. සල්ලි පිළිගන්නේ නැති තරම් නෑනේ. මොනවා හරි දෙයක් වෙළඳපොලේ විකිරනවා නම් ඒ විකිරන්නේ සල්ලි වලට. නමුත් ඔයා පන්ති කාඩ් එක ගත්තොත් දෙල් ගෙඩි දෙකකුයි පොල් ගෙඩි දෙකකුයි දීලි වෙලා අපි ඒක පිළිගන්නවා කියලා හිතනවා. අපි ඒක අරගෙන හරියට පන්ති කාඩ් එක දෙනවා. අපි වෙන තැනකට ගිහිල්ලා මේ දෙල් ගෙඩි දෙකයි පොල් ගෙඩි දෙකයි දුන්නා මේ මිනිස්සු පිළිගන්නේ නෑනේ ඒක. පිළිගත්තොත් ප්‍රශ්නයක් නෑ පිළිගන්නවද නැද්ද කියලා සැකයක් තියෙනවා. ඒ නිසා හුවමාරුවට ඉදිරිපත් කරන දෙයට පොදු පිළිගැනීමක් නෑ. ඒ නිසා ඒ කාලේ හුවමාරුව අමාරුයි. මේ බාටර්කමේ විවිධ දුෂ්කරතා තිබ්බා. එකක් ඔය මේ දීර්ඝ සම්පාදයක් නොමැති වීම. අනිත් එක තමයි වටිනාකම් මැනීමේ නිශ්චිත මිනුමක් නෑ. දැන් සමහර පැති තියෙනවා සමහර පැතිවල ළමයි සමහර පැතිවල හරකෙක් සමානයි වීමල්ලා. හරකෙක් වීමල්ලකට මාරු කරනවා. අපි તો ඔන්න කළුතර ප්‍රදේශයේ වීමල්ලක් තියෙනවා කියන්නේ හරකෙක් තියෙනවා වගේ තමයි. හරි හැබැයි මතුගොම් ප්‍රදේශයට ගියාම වීමල්ලක් සමානයි ඉඩම් අක්කරයක්. හරි ඒතකොට හරකෙක්ට ඕමාරු කරගන්නේ. එක එක පැතිවල එක එක විදිහට තමයි බාණ්ඩවල වටිනාකම් මනින්නේ. ඒ නිසා කිසිම දෙයක් රැස් කරලා තියාගත්තට වැඩක් නැහැ. මේ ප්‍රදේශයෙන් එළියට අරන් ගියොත් පාවිච්චි කරන්න බෑ. තේරුණාද? අනිත් එක බාණ්ඩ සම්පූර්ණයෙන් විතරයි ඕමාරු කරගන්න පුළුවන්. දැන් හරකෙක් වටිනවා වීමල්ලක් කියලා කියන්නකෝ. ඒතකොට වීමලු භාගයක් හරක් භාගයක්. අරක මරන්න වෙනවා. වටිනාකම කුඩා කොටස් වලට බෙදන්න බෑ. වටිනාකම කුඩා කොටස් වලට බෙදන්න බෑ. හරි වටිනාකම් මැනීමේ නිශ්චිත මිනුමක් නැහැ. හරිද? ඊට පස්සේ තව නිශ්චිත මිනුමක් නැහැ. ඊට පස්සේ තව බාණ්ඩ රැගෙන යාමේ ගැටලු තියෙනවා. කල් තබා ගැනීමේ ගැටලු තියෙනවා. ඒ නිසා බාටර්කමේ කියන එක ටිකක් අවුල් සහගතයි. ඒතර බාටර්කමේ තිබ්බ ප්‍රධාන දුර්වලතාවය අයින් කරන්න තමයි මුදල් කියන ඒවා ලෝකෙට පාවිච්චි වුනේ. මුදල් භාවිතය ආරම්භ වුණා. හරි? මුදල් භාවිතය පටන් ගත්තාම ඉතින් බාටර්කමේ තිබ්බ අර පොදු පිළිගැනීමක් නැහැ, දීර්ඝ සම්පාතයක් නැහැ කියන දුෂ්කරතාවය සම්පූර්ණයෙන් අයින් වුණා. ඒක සම්පූර්ණයෙන් අයින් වුණා. ඊට පස්සේ දැන් මේ තමයි දැන් මේවා ඔක්කොම දරුවනේ මේ ස්වයං නිෂ්පාදනය, විශේෂීකරණය, අතිරික්තයේ බිහිවීම, බාටර්කමේ මුදල් භාවිතය කියන ඒවා ඇති උනේ කුෂිකාර්මිකයෝ කියන්නේ. හරි කුෂිකාර්මිකයෝගේ දැන් විභාගෙදී ඇහුවොත් කුෂිකාර්මිකයෝගේ ලක්ෂණ මොනවද කියලා ස්වයං නිෂ්පාදනය ආරම්භ වුණා. විශේෂීකරණය ඇති වුණා. අතිරික්තයේ බිහි වුණා. බාටර්කමේ ඇති වුණා. මුදල් භාවිත වුණා. හරි ඔක තමයි ওই කාලෙදි වෙච්ච වැඩි. ඊට පස්සේ මුදල් භාවිත කිරීමත් එක්කම මතක තියාගන්න වෙළඳාමේ ආරම්භය තමයි වෙළඳාමේ මත ව්‍යාපාර වල ආරම්භය තමයි බාටර්කම. වෙළඳාමක් වෙන්න සිද්ධ වෙන්න ඕන භාණ්ඩයක අයිතිය මාරු වීම. ඒ වෙළඳාමේදී කියන්නේ භාණ්ඩයක වටිනාකම මැනලා මොකකින් හරි මොනවා හරි ඒකකයකින් භාණ්ඩයක වටිනාකම මැනලා භාණ්ඩයේ අයිතිය මාරු වෙන්න ඕන. දැන් මම ගාව තියෙන බඩේරුගු මල්ල පුටුවකින් මැනලා ඒ කියන්නේ පුටුවක් වටිනවා මේක කියලා මැනලා මම පුටුව අරගෙන මම බඩේරුගු මල්ල දෙනවා. නමුත් අපි අතර මුදල් උමාරුන්නේ. මුදල් කියන එක අත්‍යවශ්‍ය නැහැ වෙළඳාමට. තේරෙනවද? දැන් සමහර අය හිතනවා මුදල් භාවිතින් තමයි වෙළඳාම පටන් ගත්තේ කියලා. ඒක වැරදි. භාණ්ඩයක අයිතිය මාරු වෙනවා නම් ගැනුම්කරු සහ විකුණුම්කරු හමු වෙලා භාණ්ඩයක අයිතිය මාරු කර ගැනීමේ ක්‍රියාවලියක් තමයි වෙළඳාමක් කියලා කියන්නේ. ඒ අයිතිය මාරු වෙන්නේ බාටර්කමේ. ඒ නිසා විභාගෙදි පැහැදිලිව මතක තියාගන්න වෙළඳාමේ මූලාරම්භය බාටර්කමේ. ව්‍යාපාර ආරම්භුනේ බාටර්කමේ. ඒකේ වැදගත් සම්දිස්ථානයක් තමයි මුදල් භාවිතය කියලා කියන්නේ. වැදගත් සම්දිස්ථානය. හරිද? රයිට්. හරිද? රයිට්. එතකොට මේ වැදගත් සම්දිස්ථානය තමයි මුදල් භාවිතය කියලා කියන්නේ. හරි? ඊට අමතරව දැන් මේ
බාටර් ක්‍රමේ මුදල් භාවිතය දැන් මේ දැන් ලෝකේ දරුවනේ මම චුට්ටක් මේකෙන් පිට උගන්වන්නම්. ලෝකේ දරුවනේ තාක්ෂණයන් කීපයක් තියෙනවා. එකක් තමයි හස්ත ක්‍රමය. හස්ත ක්‍රමය. අනිත් එක තමයි යාන්ත්‍රික ක්‍රම. යාන්ත්‍රික ක්‍රම. තව තියෙනවා ඉලෙක්ට්‍රොනික ක්‍රම. ඉලෙක්ට්‍රොනික නැත්තම් විද්‍යුත් ඒ වගේ ක්‍රම. හරි විද්‍යුත් ක්‍රම. මේ වගේ තාක්ෂණ දැන් ලෝකේ මුල්ම කාලේ පාවිච්චි වුණේ හස්ත ක්‍රම. දැන් මේ කෘෂිකාර්මිකයෙකුගේදී ගොවිතැන් ආදිය කළේ මේ හරකුන්ගේ පිටේ නගුල් බැඳලා මිනිස්සු ඒ නගුල් පාගගෙන එහෙම තමයි ඒක හස්ත ක්‍රම. හස්ත ක්‍රම කියන්නේ අතින්ම කරන්න ඕන නගුල කකුලෙන් පාගනවා කියලා ඒක පාද ක්‍රමයේ වෙන්නේ ඒක හස්ත ක්‍රමේ. අතින් දේවල් දැන් දන්නවනේ හස්ත ක්‍රමයේ උතර දන්නවද ළමයි අතින් කරන දේවල් තමයි හස්ත ක්‍රමය කියන්නේ. එතකොට අතින් පයින් වැඩ කරනකොට ටික වෙලාවක් වැඩ කරනකොට වෙහෙසයි. අමාට ගෙදර ඉන්නවා ජිම් යන කොල්ලෙක්. තාත්තගෙන ඔබ ජිම් යන එකේ මෙන්න මේ වීමලු ටික උස්සලා ගෙට ගනින් කිලිවල. නමුත් ඌට උස්ස ගන්න බෑ. කොන්දේ අමාරු අරකම ඒකද. ඉතින් ජිම් යන ඒගොල්ලෝට බර උස්සන්න පුළුවන් කියලා නීතියක් නැහැ. ජිම් එකේ බාර් එකක් අල්ලන්නේ ඒකේ බාර් එක අල්ලන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඒක බය නැතුව කිලෝ 50ක් 60ක් උස්සන්න පුළුවන්. මොකද ඒකේ විදිහට තමයි හදලා තියෙන්නේ. නමුත් වීමල්ලක් උස්සන්න හදපු එක නෙමෙයි වීමල්ල අපිට ග්‍රිප් කර අල්ලන්න බෑ. තව කෙනෙක් අල්ලන්න ඕනේ. ඒකත් ගන්නට තිබුණා නම් අපි උස්සලා ගන්නවා. ඉතින් ඒක ගෙවල් වල අයට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් ජිම් යනවා කියලා කියන්නේ මේ දසමහයෝදයන්ගේ එක්කෙනෙක් කියලා. හරිද? ඉතින් ඒ හස්සකමේට වැඩ කරනකොට ළමයි මලු එකක් දෙකක් ගිහින් දානකොට හරිම වෙහෙසයි. හරිම වෙහෙසයි. ඉතින් ඒ නිසා මිනිස්සු මේ වෙහෙස අඩු කරන ක්‍රම ගවේෂණය කළා. ඒ ගවේෂණය කරපු කාලය තමයි කාර්මික යුගය කියලා කියන්නේ. ඔබ දන්නවා කාර්මික විප්ලවයක් ලෝකයේ ඇති වුණා 18 වන ශතවර්ෂයේ අගභාගයේ සහ 19 වන ශතවර්ෂයේ මුල භාගයේ. එතකොට එංගලන්තයේ ප්‍රමුඛ යුරෝපා කලාපයේ ඇතිවෙච්ච කාර්මික පිබිදීම තමයි කාර්මික විප්ලවය කියලා කියන්නේ. ඒ කාලෙදී බොහෝ අත්‍යන්තර කියන ඒවා බලවේගයන්ත්‍ර බවට පරිවර්තනය වුණා. නේද? ඉතින් ඇත්තටම අර ව්‍යාපාරවලත් ප්‍රධාන වෙනස්කම් කීපයක්ම ඔය කාර්මික යුගයේදී වුණා. විශේෂයෙන්ම ළමයි ගෙවල් වල තිබ්බ ගෘහ කර්මාන්ත, ගේ ඇතුලේ කරපු ගෘහ කර්මාන්ත ගේ ඇතුලේ කරන්න බැරි වුණා. මොකද මැෂින්ස් දාගත්තට පස්සේ අධික ශබ්දය, නිෂ්පාදන ධාරිතාවය වැඩි. ඉතින් ඒ නිසා ඒ ගෘහ කර්මාන්ත මහා පරිමාණ කම්මල් බවට පත් වුණා. හරි? ඒ කියන්නේ ගෙදර කරන්න බෑ ඉඩමදි නිසා කම්මල් පරිශ්‍රණ බවට පරිවර්තනය වුණා. ඊට අමතරව අපි ගත්තාම දරුවනේ සංවිධානකම වෙනස් වුණා. හරි? සංවිධානකම වෙනස් ඒ කියන්නේ ගෘහ කර්මාන්ත කම්මල් බවට පත් වුණා. ඊට පස්සේ නිෂ්පාදන ශිල්පකම වෙනස් වුණා. හස්ත ක්‍රමය යාන්ත්‍රිකකම බවට පත් වුණා. ඒ කියන්නේ සම සූක්ෂම ශිල්පකමේ ප්‍රාග්ධන සූක්ෂම ශිල්පකමේ බවට පත් වුණා. සම සූක්ෂමයි කියන්නේ අතින් වැඩිපුර අතින් පයින් කරනවා. ප්‍රාග්ධන සූක්ෂමයි කියන්නේ යන්ත්‍ර වලින් කරනවා කියන එක. එතකොට ඇත්තටම කාර්මික විප්ලවයේ ප්‍රධාන වෙනස්කම් දෙකක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදන ශිල්පකමේ වෙනස් වුණා. ඒ කියන්නේ අත්‍යන්තර බලවේගයන්ට බවට පත් වෙච්ච එක. අනිත් එක තමයි නිෂ්පාදන සංවිධානකම වෙනස් වුණා. ගෘහ කර්මාන්ත මහා පරිමාණ කම්මල් බවට පරිවර්තනය වෙච්ච එක. ඊට අමතරව තවත් විශාල වෙනස්කම් ගණනාවක් වුණා. එහෙනම් අපි උදාහරණයක් විදිහට ගත්තාම මේ මොනවාද කාර්මික නගර බිහි වුණා. ඊට පස්සේ ජනතාව ගමේ ඉඳලා නගරයට ඇතුල් වෙන්න පටන් ගත්තා. අර ස්වයං නිෂ්පාදනයේ මේ මුල් කාලේ තමන්ම නිෂ්පාදනය කරගන්න එක අතෑරියා. ඒ වෙනුවට කම්මල් වලට ගිහිල්ලා රස්සාවක් කළා හම්බෙන සල්ලි වලින් මොනවා හරි මිලදී ගන්න උත්සාහ කළා. වක්‍ර නිෂ්පාදනය තමයි වැඩිපුර පටන් ගත්තේ. මහා පරිමාණව වෙළඳපළට හදන වක්‍ර නිෂ්පාදනය ප්‍රචලිත වුණා. හරි ඉතින් ඒ වගේ මේ විදේශ වෙළඳාම් ප්‍රසාරණය වුණා. ගොඩාක් වෙනස්කම් කාර්මික විප්ලවයේ කාලෙදී වුණා. ඒකම ව්‍යාපාරත් සෑහෙන දියුණු වුණා. දැන් ඔයාලට පේනවනේ අර ඉබි ගමනින් ආපු ව්‍යාපාර කාර්මික විප්ලවයෙන් පස්සේ ටිකක් ස්පීඩ්ලි යන්න පටන් ගත්තා. ටිකක් වේගවත් ගමනක් ආරම්භ කළා ඒ කාලෙදී. ඒතර මුදල් භාවිතයේ දරුවනේ මුදල් භාවිතයෙන් පස්සේ තියෙන කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය. ඊට පස්සේ ඒ කාර්මික විප්ලවය කියන එක ටිකක් කාලයක් ලෝකේ අල්ලගෙන තිබුණා. 1970 ඒ දශකයේ වෙනකම්ම කාර්මික විප්ලවය මේ කියන එකේ ප්‍රතිඵල තමයි දකින්න ලැබුණේ. හරි? ඊට පස්සේ අර මොකද කරේ මිනිස්සු අර දැන් අතින් වැඩ කරනකොට වෙහෙසයිනේ. අතින් වැඩ කරනකොට වෙහෙසයි. ඒ නිසා යන්ත්‍ර හදාගත්තා. යන්ත්‍රකින් වැඩ කරන දැන් මේ හරකට නගුල බැඳලා හානකොට හරකටත් ඇති මිනිහටත් ඇති. උදේම 6ට විතර පටන් ගන්නවා කවි කියාගෙන ශ්ලෝක කියාගෙන අෂ්ටක කියාගෙන හිමිදිරි පාන්දර අර hina විවි පටන් ගන්නවා. හැබැයි 10 11 වෙනකොට දෙන්නගේ දිව පෑගෙනවා ගෙලින්. ඒ තරම් මහන්සි. හරකටත් හරකගේ දිව පෑගෙනවා. මිනිහටත් මිනිහගේ දිව පෑගෙනවා. දෙන්නම වැඩේ නතර කළා හතියරේ.
හරක හිතනවා මේකටත් හරකෙට්ට වගේ හදින කීලිවල. අමාරුයි මහන්සි. අවු වෙන වැඩ කරන්න බෑ. ඉතින් යන්ත්‍රයක් හොයාගන්නවා, අත්ඇටරයක් හොයාගන්නවා, හානව ඇති වෙන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ මිනිස්සු වැඩ කිරීම වෙහෙසටපත් වෙනවා වගේ මේ යන්ත්‍ර ගෙවෙනවා. කිලෝමීටර් ලක්ෂ 5ක් 6ක් දුවනකොට එන්ජින් එකක් ගෙවෙනවා. අවුරුද්දක් දෙකක් දුවනකොට කෑලි කැඩෙනවා. ඉතින් ඒකත් අතරමඟදී වුණොත් එimhe මේ හරි ගැටලුවක්. ඒ නිසා අඩුම ෂේවීමක් තියෙන, කියන්නේ අඩුවෙන්ම කැඩෙන බිඳෙන ඉතා වේගවත් වැඩ කරගන්න පුළුවන් ඉහළ ධාරිතාවයක් තියෙන රහස්‍යභාවයේ උපරිම තාක්ෂණයන් ලෝකෙ මිනිස්සු හොයාගත්තා. ඒ විශේෂයෙන්ම පරිගණකයේ සහ අන්තර්ජාලය සොයා ගැනීමත් එක්කම ඒව තව තවත් වර්ධනය වුණා. තේරෙනවා? පරිගණකයේ සහ අන්තර්ජාලය සොයා ගැනීමත් එක්කම. ඉතින් ඒ කාලෙට අපි කියනවා තොරතුරු යුගය කියලා. ඉතින් වර්තමානයේ වෙනකොට අන්තර්ජාලය හරහා මිනිස්සු ව්‍යාපාර කරනවා. හරි? කඩේ තියෙන අන්තර්ජාලය ඇතුලේ, ෂොප් එකේ තියෙන අන්තර්ජාලය ඇතුලේ අපි බාණ්ඩේ ගිහිල්ලා ඒක අර සුපර් මාකට් එකේ කාට් එකට දාගන්නවා වගේ, සුපර් මාකට් එකේ කාට් එකට දාගන්නවා වගේ අපි ඒක මේ දාගන්නවා අපේ මේ ඉන්ටර්නෙට් එකේ තියෙන කාට් එකට, කූඩෙට දාගෙන ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවලා ඒ බාණ්ඩ අපිට කූරියර් එකකින් ගෙදරට හම්බ වෙනවා. සේවාවක් නම් කෙලින්ම කම්පියුටරට හම්බ වෙනවා. ළමයි මොනවද දැන් ඉන්ටර්නෙට් එක හරහා විකුණන්නේ නැත්තේ? ජිම් එකක සෙල්ලම් කරන ෂෙඩියුල් එක, මීල් ප්ලෑන් එක, ඒ කියන්නේ ආහාර සටහන කියන ඒවා කොච්චර තියෙනවද ඉන්ටර්නෙට් එකේ? සින්දු, හරි උපදෙස්, හරි වටිනා මේ ඊළඟට හවුස් ඩිසයින්, සල්ලි ගෙවලා ගන්න පුළුවන් හවුස් ඩිසයින් කොච්චර තියෙනවද අන්තර්ජාලය ඇතුලේ? හරි විශාල වශයෙන් තියෙනවා. ඉතින් ඒ වගේ මේ දැන් බියුටිෆුල් හවුස් ප්ලෑන් කියලා ගිහුවාම ඉමේජ් එක එනවා. ඊට පස්සේ පල්ලෙහෙන් අහනවා ඔයාට මේක මිලදී ගන්න ඕනද කියලා. එතකොට ඒකේ ප්ලෑන් එක සම්පූර්ණ මිලදී ගන්න පුළුවන්. හරි ඩොලර් වලින් ගෙවලා මිලදී ගන්න පුළුවන්. කෙලින්ම කම්පියුටර් ඩවුන්ලෝඩ් වෙනවා. හරි ඔන්න ඔමයි ඔය තියෙන தත්ත්ව දරුවනේ. ඉතින් ඒක නිසා අන්තර්ජාලය, ඒ කියන්නේ තොරතුරු තාක්ෂණීය වර්ධනය වෙච්ච යුගය තමයි තොරතුරු යුගය කියලා කියන්නේ. මේ යුග තුන පුතාලට විභාගයට අහන්නේ. ඒක මම වගකීමෙන් කියනවා. ඔයාලට අහන්නේ මේ ෆ්ලෝ එක විතරයි. නමුත් මේ ෆ්ලෝ එක ඇති වෙච්ච යුග තමයි මෙන්න මේවා. මේවා බෙදන්න පුළුවන් පැහැදිලිව මේ විදිහට. හරි කාර්මික විප්ලවයෙන් පස්සේ ඊළඟට තියෙන මොකද්ද? තොරතුරු යුගය. තොරතුරු යුගය කියන්නේ අන්තර්ජාලය සහ ඒ කියන්නේ මේ කාලෙත් තමයි විද්‍යුත් ව්‍යාපාර සහ විද්‍යුත් වාණිජය වර්ධනය වුණේ. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සහ විකිණීම කියන එක වර්ධනය වුණේ මේ තොරතුරු යුගයේදී. එතකොට විභාගෙදී පුතාලගේ නිතරම අහන ප්‍රශ්නයක් තමයි ව්‍යාපාරවල ක්‍රමික විකාශයේ වැදගත් අදියර 4ක් නම් කරන්න. වැදගත් අදියර 4ක්. ඒතර ව්‍යාපාරවල ක්‍රමික විකාශයේ වැදගත් අදියර පටන් ගන්න මෙතනින් මේ. ඒ කියන්නේ ව්‍යාපාර පටන් ගන්න මෙතනින්. වෙළඳාම් පටන් ගන්න මෙතන. ඒතර මේවා ලියලා වැඩක් නැහැ. බාටර් ක්‍රමය, මුදල් භාවිතය, කාර්මික විප්ලවය, තොරතුරු යුගය. ඒ තමයි වැදගත් අදියර 4. මේ යුග මතක තියාගත්තේ නැතුණට කමන්නේ. මම නිකන් වාට ඉගැන්නුවේ මට මේකට ප්‍රවේශයක් ගන්න ඕනේ. ඒ කියන්නේ හරියටම 100%ම ගන්නවා නම් ඒ යුගත් එක්ක තමයි උගන්වන්න ඕනේ. හරි. තව ඉස්සරහට තොරතුරු යුගය වෙනස් වෙලා තවත් යුගයක් අලුත් යුගයක් නිර්මාණය වෙයි. අපි ඇත්තට මේ තොරතුරු යුගයේ අවසාන භාගය තමයි අපි ඊළඟට නිර්මාණය වෙන යුගය මොකක්ද කියන එක අපිට පැහැදිලි නැහැ. හරි අමුතු යුගයක් නිර්මාණය වෙයි. මේ මොකද මේ එක ලෙඩ රෝගات එක්ක අපි ජීවත් වෙන්නේ. ඒවත් එක්ක ජීවත් වෙන්න පුළුවන් යුගයක් අනිවාර්යෙන් නිර්මාණය වෙයි. ඒක තොරතුරු යුගයට වඩා ලොකු යුගයක් වෙයි. ඒතර තොරතුරු යුගය අර කුෂිකාර්බික යුගයේ වගේ පරණ වෙයි. ඉස්සර ගිගාබයිට් තිබ්බා. මුලින්ම මෙගාබයිට් තිබ්බා. ගිගාබයිට් ආවා, ටෙරාබයිට් ආවා. හරි ඒ වගේ එක ඒවා වර්ධනය වෙවි ඉස්සරහට යනවා. වර්ධනය මම කියන දේ පුතේ. ඒතර ව්‍යාපාරවල ක්‍රමික විකාශය තාම වැදගත් අදීර 4ක් ඇහුවොත් බාටර් ක්‍රමයේ, මුදල් භාවිතයේ, කාර්මික විප්ලවයේ, තොරතුරු යුගය කියන ඒවා පැහැදිලිව කියන්න ඕනේ. තේරෙනවද මම කියන දේ පුතේ? හරි. එමනම් අපි දැන් ලියමු. පුතාලා පෙන්නන්න පිටු අංක 14. පිටු අංක 14. ව්‍යාපාරවල ක්‍රමික විකාශනීයවත් සංවර්ධනය කියන කොටස බලන්න. ව්‍යාපාරවල ක්‍රමික විකාශනීයවත් සංවර්ධනය. හරි බලන්න මිනිස් ශිෂ්ටාචාරයේ ව්‍යාප්ති විවිධ අංශවලට බෙදා ඉතිහාසඥයෝ විස්තර කරලා තියෙනවා. ඒ අතුරින් කුෂිකාර්මික යුගය, කාර්මික යුගය සහ අද අප සිටින තොරතුරු තාක්ෂණික යුගය ව්‍යාපාර පසුබිම තුළ විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒවා පිළිබඳ විස්තරාත්මක තොරතුරු පහත දැක්වෙනවා. හරි. ඒතර බලන්න කුෂිකාර්මික යුගයේදී මිනිසාගේ අවශ්‍යතාව වමනා ඉටු කර ගැනීමට ස්වයංපෝෂිත අර්ථකමක් මුල් අවදියේ පැවති බව ඉතිහාසය සඳහන් වේ. ඊගා ගන්න ස්වයංපෝෂිත අර්ථකමක් කියන එක. ඒකට කියනවා ඍජු නිෂ්පාදනයක් කියලා. ඊගා ගන්න ඍජු නිෂ්පාදනය කියන වචනට හයිලයිට් කරගන්න. මම ඉරිගානවය හයිලයිට් කරනවා කියලා කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ඔය දෙකම මට කියවෙනවා. ඒ දෙකේදීම කරන්න හයිලයිට් කරන්නේ. එම නිෂ්පාදනයේ දිගු කාලීනව නිරත වීම තුළින් ඇති වූ පුද්ගල විශේෂීකරණ නිසා අතිරික්තයේ බිහිවිය.
හයිලයිට් කරගන්න විශේෂීකරණ නිසා අතිරික්තයේ බිහිවිය කියන එකට. එම අතිරික්තයේ ඕනෝන් අතර හුවමාරු කර ගැනීමට පුද්ගලයෝ පෙළඹුණා. ඒකට කියන්නේ මොකක්ද? ඒ අතිරික්තයේ හුවමාරු කර ගන්නට කියන්නේ බාටර් ක්‍රමය කියලා. ක්වෙස්චන් එකක් තියෙනවා බාටර් ක්‍රමයේ ලෙස කුමක් අදහස් වන්නේද කියලා අහනවා. ඒක ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. අවශ්‍යතා වුමනා ඉටු කර ගැනීම සඳහා අවශ්‍යතා වුමනා ඉටු කර ගැනීම සඳහා අවශ්‍යතා වුමනා ඉටු කර ගැනීම සඳහා භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. මෙය වෙළඳාමේ මූලාරම්භය ලෙස මෙය වෙළඳාමේ මූලාරම්භය ලෙස වෙළඳාමේ මූලාරම්භය ලෙස සැලකිය හැක. right question එකට යමු. sorry note එක බලන්න. දැන් භාණ්ඩ හුවමාරුවේ ළමයිනේ අපි කතා කළා නේද මේ භාණ්ඩ හුවමාරුව තියෙනවනේ. මේ භාණ්ඩ හුවමාරුවේ දුෂ්කරතා අයින් කරන්න තමයි මුදල් භාවිත වුනේ. ව්‍යාපාර වලට ක්‍රමික විකාශයක් තියෙනවා වගේ මුදල් වලටත් ක්‍රමික විකාශයක් තියෙනවා. හරි? දැන් ලෝකේ ඉස්සෙල්ලාම ඇති උනේ අජ මුදල් නැත්නම් ද්‍රව්‍ය මුදල්. ඒ කියන්නේ සිප්පි කටු, ගල් කෑලි, ඇද්දල, දුම්කල ඒ වගේ දේවල් තමයි ලෝකේ මුලින්ම ඇති උනේ. නමුත් ඒවා ඉතින් සාපේක්ෂව සුලභයිනේ. සාපේක්ෂව සුලභයි කියන්නේ හැමතැනම තියෙනවා. ඕන කෙනෙක්ට පොළොව අත ගෑවත් මුදල් ටිකක් හොයාගන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක බැලුවාම ඒ සාපේක්ෂ සුලභතාවයත් එක්ක බැලුවාම ඒ මුදල් එච්චර හොඳ මුදල් නෙමෙයි. අනිත් එක සමහර මුදල් කල් තියා ගන්න බෑ. ලුණු එහෙම කල් තියා ගන්න බෑ. දුම්කොළ කල් තියා ගන්න බෑ. මේ බීඩි බොණ්ඩ හිතෙනවා. නේද? ඊට පස්සේ බීච් එකට ගියාම සිප්පි කටු ටිකක් කවුල ගත්තාම සල්ලි තියෙන ඕන තරම්. අමාරුවෙන් හම්බ කරන්න දෙයක් නෑ. ඒ නිසා මේ මුදල් වැඩි කල් තිබුණේ නෑ ලෝකේ. ඊට පස්සේ ලෝහ පාවිච්චි කළ මුදල් හැදුවා. ලෝහ මුදල්. ඒ මුදල් බරින් වැඩි. රැගෙන යාම අමාරුයි. දැන් සමහර මුදල් හදලා තියෙන රත්තරන් වලින්. ඒ කාසියක් දුන්නාම ඉස්සෙල්ලා ඒක රත්තරන්ද කියලා බලන්නත් ඕනේ බරත් බලන්න ඕනේ. ඒ බරත් බලලා ලෝහයේ පිරිසුදුභාවයත් බලලා ගනුදෙනුව කරනකොට ටිකක් රෑ වෙනවා. ඒ කියන්නේ ටිකක් මේ කල්ගත වෙනවා. ඩොලර් මේ පවුන් 100ක් විතර දුන්නොත් එimhe 100ම චෙක් කරලා බලනකම් අපිට බාණ්ඩේ ගන්න බෑ. ඉතින් මේ මුදලුත් අසාර්ථක මුදල්. ඊට පස්සේ නෝට්ටු මුදල් බිහි වුණා. හරි ඒ කියන්නේ වර්තමාන කාසියා නෝට්ටු බිහි වුණා. ඉතින් ඒවා හොඳයි ගෙන යාම පහසුයි. හරි වැඩේ තියෙන රටින් එළියට එහෙම ගෙනියන්න බෑ. ජාත්‍යන්තර ගනුදෙනු වල පාවිච්චි කරන්න බෑ. රට ඇතුළේ විතරයි පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක ඒවා ටිකක් ලොකු ගාණක් නම් රැගෙන යාම අමාරුයි. ලක්ෂ 50 100ක් ඉතින් පොඩ අමාරුයි රැගෙන යන්න. ටිකක් මේ කොළ බණ්ඩල් වශයෙන් තියෙන්නේ. ඉතින් එතකොට බිහි වුණා බැංකු මුදල්. චෙක් පත්. හරි ඒකෙන් ඕන ගාණක් ලියාගෙන ඉතා පහසෙන් කෝටි ගාණක් වුණත් සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. හැබැයි රට ඇතුළේ විතරයි. රටින් එළිය ගෙනියන්න බෑ. ජාත්‍යන්තර ගනුදෙනු පාවිච්චි කරන්න බෑ. අන්තර්ජාලයට පාවිච්චි කරන්න බෑ. මාස 6යි වළංගු. චෙක් පතක වළංගු කාලේ මාස 6යි. ඉතින් ඒක නිසා බිහි වුණා විද්‍යුත් මුදල්. හර කාඩ්පත්, ණය කාඩ්පත්, බිට්කොයින්ස්, PayPal ගිණුම් වගේ දේවල්. තවත් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒවා රටින් එළිය ගෙනියන්න පුළුවන්, ජාත්‍යන්තරව ගනුදෙනු කරන්න පුළුවන්, ආරක්ෂාකාරී නේද? ඉතින් හැම පැත්තෙම හොඳයි.
සෞඛ්‍ය ආරක්ෂිතයි. දැන් මේ දවස්වල දන්නවනේ මුදල් නෝට්ටු අල්ලනකොටත් වෛරස් එනවා ඒකට. හරි. දහස් ගාණක් මිනිස්සු අත ගන්න මුදල් නෝට්ටු. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිතව ගෙවීමේ හැකියාව ඇත්තටම තියෙනවා ඒකේ. ඉතින් ඒ නිසා ව්‍යාපාරවල විකාශනයත් එක්කම පුතේ ඒකට ගැළපෙන විදිහට මුදලුත් විකාශය වුණා. දැන් අපි ලොකු වෙනකොට අපි අත් දෙකත් ඒකට ගැළපෙන විදිහට ලොකු වෙනවනේ. අපි ලොකු වෙනකොට අපේ අත් දෙක චූටියට තියෙනවද? අපි ලොකු වෙනකොට අපේ ඇඟේ අවයව අපිත් එක්කම ලොකු වෙනවා. අවශ්‍ය ගානට ලොකු වෙනවා. අත් දෙක බිම ගෑවෙන ලොකු වෙන්නේ නැහැ. අවශ්‍ය ගාන ලොකු වෙනවා. ඒ වගේ ව්‍යාපාර විකාශය වෙනකොට ඒ ව්‍යාපාරත් එක්ක මේ මුදලුත් විකාශය වෙනවා. මුදල් වලටත් වෙන වෙනම විකාශයක්. බලන්න. භාණ්ඩ හුවමාරුවේ පිටුවංග 15 භාණ්ඩ හුවමාරුවේ දුෂ්කරතා ඉවත් කිරීමට මුදල් භාවිතය ආරම්භ වුණා. මුදල් ව්‍යාපාරවල විකාශය සමග ක්‍රමිකව සංවර්ධනය වුණා. ඒ විවිධ අයුරින් වර්ග කරන්න පුළුවන්. පහත දැක්වෙන්නේ ඔබට තේරුම් ගත හැකි සරල සංවර්ධනයක්. ද්‍රව්‍ය මුදල් වලට උදාහරණ දීලා තියෙනවා. හරි. ඔය ද්‍රව්‍ය මුදල් කියන එක highlight කරගන්න උදාහරණ බලන්න. පූර්ණ මුදල් කියලා කියන්නේ කෙලින්ම මූණතයගේ ඇතුළතගේ මූණතගේ සමානයි පුතේ. ඒ කියන්නේ රම් පවුමේ පවුම් 1යි කියලා ගහලා තියෙනවා. ඒක උණු කළොත් එහෙම ලැබෙන ලෝහ ප්‍රමාණයත් පවුම් 1යි. ඔයාලට තේරෙනවද මං කියන්නේ පුතේ? හරි. රන් රිදී ලෝකඩ කාසි වර්ග ලෝහ කැබලි උදාහරණ. නිමිති මුදල් කියලා කියන්නේ දැන් වර්තමානයේදී පාවිච්චි කරන මුදල් වලට අපි කියනවා නිමිති මුදල් කියලා. ඒවැ මූණතගේ ඇතුළතගේ වෙනස්. රුපියල් 5000 කොලයක් ගන්නකො. රුපියල් 5000 කොලේ රුපියල් 5000 කියලා මූණතේ ගහලා තියෙනවා. හැබැයි අපි ඕකේ print එකේ යවලා සම්පූර්ණයෙන්ම chemical එකක් දාලා print එක යවුවොත් කඩදාසි කෑල්ලක් තියෙනවා. ඒ කඩදාසි කෑල්ල 5000ක් වටිනවද? රුපියල් 5ක්වත් වටින්නේ නැහැ. මූණතගේට වඩා ඇතුළේගේ අඩුයි. ඒක නිසා නමට ඒවා තියෙන්නේ. දැන් සමහර අයගේ මූණේ ලස්සන හදවතේ නෑනේ. මූණ හොඳට මේකප් කරලා ලස්සනට තියෙන නමුත් හදවත වැසිකිළියක් වගේ ගන්න දෙයක් නැහැ. තේරෙනවද? ඊයා. ඉතින් ඒක නිසා ඒ වගේ රුපියල් 5000 කොලේ නාමික මුදලක්. අරව පූර්ණ මුදල්. පූර්ණ මුදලක් කවුරු හරි දුන්නාම චෙක් කරලා බලන්න ඕනේ ලෝහයේ බරයි පිරිසුදුභාවය. ඔයාලට තේරෙනවද මං කියන්නේ පුතේ? ඊට පස්සේ බැංකු මුදල් කියන්නේ වර්තමානයේදී අපි පාවිච්චි කරන චෙක්පත්, ජංගම ගිණුම් හරහා නිකුත් කරන චෙක්පත්, විද්‍යුත් මුදල් කියලා කියන්නේ මුදල් වල විකාශයේ නූතනම දේ, ණයපත්, හරපත් වගේ දේවල් තමයි ඒවට උදාහරණ. තේරුණාද මං කියන දේ? ඔන්නෝමයි ඔය තියෙන தත්ත්වය. ඒතොර මේ මුදල් වල විකාශයත් ඔයා බලා ගන්න ඕනේ ව්‍යාපාර වල විකාශයත් එක්කම. ඊට පස්සේ අපි යමු බාටර්කමේ දුර්වලතා පිළිබඳව සාකච්ඡා කරන්න. ඒකේ ප්‍රධාන දුර්වලතාවය highlight කරගන්න ඇතැම් අවස්ථාවලදී දීර්ඝ සමපාතයක් නොමැති වීම කියන කාරණේ. හොඳයි ඒක ලියමු අපි මෙහෙම. ඒක ලියමු මෙහෙම. ඒක ලියමු. භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කිරීමේදී භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කිරීමේදී හුවමාරු කිරීමේදී පවතින ප්‍රධාන ගැටලුවක් ලෙස පවතින ප්‍රධාන ගැටලුවක් ලෙස මෙය හඳුනාගත හැක. හඳුනාගත හැක. හඳුනාගත හැක. හුවමාරුවට සම්බන්ධ වන දෙපාර්ශවයේ අවශ්‍යතා එකිනෙකට සමාන වීම, සමාන නොවීම. හුවමාරුවට සම්බන්ධ වන දෙපාර්ශවයේ අවශ්‍යතා එකිනෙකට සමාන නොවීම මෙමගින් අදහස් වේ. මෙමගින් අදහස් වේ. එසේ සමාන නොවන අවස්ථාවලදී
සමාන නොවන අවස්ථාවලදී හුවමාරුව සිදු නොවේ. සිදු නොවේ. හුවමාරුව සඳහා ඉදිරිපත් කරන හුවමාරුව සඳහා ඉදිරිපත් කරන හුවමාරුව සඳහා ඉදිරිපත් කරන භාණ්ඩය සඳහා පොදු පිළිගැනීමක් නොමැතිවීම. භාණ්ඩය සඳහා පොදු පිළිගැනීමක් නොමැතිවීම මෙයට හේතුවයි. මෙයට හේතුවයි. මෙයට හේතුවයි. එම ගැටලුව විසඳා ගැනීම සඳහා මුදල් ලොවට බිහි විය. හරි පිටුවක 16ට යමු. ටිකක් දිග මාතෘකාවක් මේක. බලන්න එතකොට මේ බාටර් ක්‍රමයේ තිබෙ එක දුර්වලතාවයක් තමයි ද්වික සම්පාතයක් නොමැතිවීම. බලන්න තව තියෙන දුර්වලතා භාණ්ඩ රැගෙන යාමේ දුෂ්කරතා, කල් තබා ගැනීමේ දුෂ්කරතා, වටිනාකම කුඩා එකකවලට බෙදිය නොහැකි වීම, වටිනාකම් ප්‍රකාශ කිරීමට හෝ මැනීමට සමපාතයක් කියලා තියෙන එක වැරදි. වටිනාකම් ප්‍රකාශ දෙවෙනි එකේ තියෙන වටිනාකම් ප්‍රකාශ කිරීමට හෝ මැනීමට මිනුමක් නොතිබීම. නිශ්චිත මිනුමක් කියලා. එක එක පැතිවල එක එක විදිහට තමයි මනින්නේ. වටිනාකම් ප්‍රකාශ කිරීමට හෝ මැනීමට නිශ්චිත මිනුමක් නොමැතිවීම. හරිද? right. හරි අපි දෙවෙනි යුගයට යමු කාර්මික යුගය කියන එක. හරි 18 වන සියවසේ අගභාගයේ යුරෝපීය රටවල ව්‍යාප්ත වූ කාර්මික සංවර්ධනය ව්‍යාපාරවල විකාශයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. මේ කාර්මික දියුණුව කාර්මික විප්ලවය ලෙස හඳුන්වා දී ඇත. නව නිපැයුම් රාශියක් මේ කාලය තුල බිහි වෙලා තියෙනවා. ව්‍යාපාර වෙළඳාම යන ආදිය වේගෙන් ව්‍යාප්ත වීම හා ප්‍රසාරණය වීම මේ කාලෙදි තමයි උනේ. නිෂ්පාදන තාක්ෂණයේ විස්මයජනක විදියට වර්ධනය වෙලා තියෙනවා. ස්පෙෂල් පොයින්ට් එකට යමු. කාර්මික විප්ලවය නිසා ව්‍යාපාර ශාස්ත්‍රය තුළ ඇති වූ මූලික වෙනස්කම් දෙකකි. පොතේ කාර්මික විප්ලවය ඇති වුණේ එංගලන්තයේ ප්‍රමුඛ යුරෝපා කලාපයේ මම පැහැදිලි කළා ප්‍රධාන වෙනස්කම් දෙකක් වුණා. එකක් තමයි අත්‍යන්තර බලවේගයන්ත්‍ර බවට පත් වුණා. අනිත් එක අර gedara කරපු වැඩ කම්මල් වල කරන්න පටන් ගත්තා. එහෙනම් ප්‍රධාන වෙනස්කම් දෙකයි තියෙන. එකක් නිෂ්පාදන ශිල්පකමේ වෙනස් වීම, අනිත් එක නිෂ්පාදන සංවිධානකමේ වෙනස් වීම. මම ලියන්න පළවෙනි එක නිෂ්පාදන ශිල්පකමේ වෙනස් වීම පළවෙනි එක. අංක 2 නිෂ්පාදන සංවිධාන ක්‍රමයේ වෙනස් වීම.
සංවිධාන ක්‍රමය වෙනස් වීම. හරි ක්වෙස්චන් එකට යමු. හරි බලන්න කාර්මික යුගයේදී නිෂ්පාදන ශිල්පකම මෙන්ම නිෂ්පාදන සංවිධානකමද වෙනස් වුණා. ඒවාට අමතරව කාර්මික විප්ලවයකදී සිදු වෙනස් සමාජීය හා ආර්ථික පරිවර්තනයන් කවරේද කියලා අහන්නේ. මේ කාර්මික විප්ලවයේ සිදු වෙච්ච ප්‍රධාන වෙනස්කම් දෙකනේ මම දැන් පුතාලට කිව්වේ. ඊට අමතරව මේ කාර්මික විප්ලවයේ යුගයේදී කියන්නේ 1900 1800 ගණන් අවල අගභාගය 1890 ගණන් ඉඳලා 1930 ඒ වගේ මුල් වකවානු වෙනකන් ලෝකයේ සිද්ධ වෙච්ච වෙනත් සමාජීය හෝ ආර්ථික වෙනස්කම් මොනවද කියලා අහනවා. මිනිස්සු කෙලින්ම ඍජු නිෂ්පාදනය අතහැරියා. වක්‍ර නිෂ්පාදනයට ආරම්භ වුණා. ඊට පස්සේ කාර්මික නගර බිහි වුණා. ජනතාව නගර කරා ඇදී ඉන්න පටන් ගත්තා. මුදල් භාවිතය ප්‍රසාර වුණා. විදේශනදා වර්ධනය වුණා. ඊළඟට සමාජයේ පන්ති ભેදයක් ඇති වුණා. කර්මාන්ත ශාලාවල අයිතිකාරයෝ ධනපති පන්ති. වැඩ කරන අය නිර්ධන පන්ති. අර ඒ වගේ මේ පන්ති ભેදයක් ඇති වුණා. තේරෙනවද? සමාජවාදී දේශපාලන පක්ෂ ඇති වුණා. ඒ වගේ මෙහෙම ලියන්න. වක්‍ර නිෂ්පාදනයේ ප්‍රචලිත වීම. වක්‍ර නිෂ්පාදනයේ ප්‍රචලිත වීම. ප්‍රචලිත වීම. ඊට පස්සේ කාර්මික නගර බිහිවීම. කාර්මික නගර බිහිවීම. ඊට පස්සේ ජනතාව නගර කරා ඇදීම. ජනතාව නගර කරා ඇදීම. ඊට පස්සේ මුදල් භාවිතයේ වැඩිවීම. මුදල් භාවිතය වැඩිවීම. සමාජය තුළ පන්ති ભેදය හට ගැනීම. අර බෙදිලා වෙන් වෙලා ඉන්න පටන් ගත්ත මිනිස්සු සමාජය තුළ පන්ති ભેදය හට ගැනීම. සමාජවාදය ප්‍රචලිත වීම. ධනපතියන්ට එරෙහිව නැගී සිටින සමාජවාදය. ඇත්තරම ධනපතියෝ ශ්‍රමය උරගෙන කෑමක් අසාධාරණ සැසරීමක් ඒ කාලේ තිබුණා. සමාජවාදයේ ප්‍රචලිත වීම. ඊට පස්සේ තව ශ්‍රම විභජනයේ විශේෂීකරණය වැනි. ඒ කියන්නේ කට්ටිය වැඩක් බෙදාගෙන කරනවට තමයි ශ්‍රම විභජනය කියලා කියන්නේ. ඒතකොට මේ බෙදාගෙන කරන වැඩේ පිළිබඳව Tamanට ලැබෙන විශේෂඥතාවය තමයි විශේෂීකරණය කියලා කියන්නේ. ගවුම සම්පූර්ණයෙන් මහන්න නැතුව ගවුම එක්කෙනෙක් කපනවා එක්කෙනෙක් මහනවා එක්කෙනෙක් අයන් කරනවා. ඒතර ගවුම කපන එක්කෙනා අවුරුදු 5ක් විතර වැඩ කරනකොට එයාට ඒ වැඩේ සම්බන්ධ ලැබෙන විශේෂඥතාවය. ඒක තමයි විශේෂීකරණය කියලා කියන්නේ. ශ්‍රම විභජනය සහ විශේෂීකරණය වැනි සංකල්ප ඇතිවීම. වැනි සංකල්ප ඇතිවීම. හොඳයි. එතකොට අපි 16 පිටුවෙනි පුතේ ඉවර කළේ ආවා 17 පිටුවට යන දරුවනේ මට එක නෝට් එකක් මග ඇරලා තියෙනවා ටියුට් එකේ. දැන් අපි 15 පිටුවේ අංක 1ට කතා කළා කුෂිකාර්මික යුගය. මෙතන අංක 2ට තියෙනවා කාර්මික යුගය. අංක 3 යුගයේ මිස් වෙලා තියෙනවා. ඔයා 17 පිටුවේ උඩට ගිහිල්ලා ෆ්ලෝ chart එකක් තියෙනවා. ඒකේ උඩට ගිහිල්ලා අංක 3 කියලා දාන්න. හරි කියන්නේ ඔයගේ නිබන්ධනේ
මෙන්න මේ හරිය වගේ වෙන්න, උඩ හරිය වගේ වෙන්න අංක 3 කියලා දාලා ලියන්න තොරතුරු යුගය කියලා. අංක 3 තොරතුරු යුගය. ඒක ලියන්න මේ. පරිගණකයේ බිහිවීමත් අන්තර්ජාල භාවිතය ආරම්භ වීමත් නිසා පරිගණකයේ බිහිවීමත් අන්තර්ජාලය ආරම්භ වීමත් නිසා විද්‍යුත් ව්‍යාපාර සහ විද්‍යුත් වාණිජය ප්‍රචලිත විය. විද්‍යුත් වාණිජය සහ විද්‍යුත් ව්‍යාපාර ප්‍රචලිත විය. හරි. එතකොට මේ මම ඇඳපු જાතියේ ෆ්ලෝ chart එකක් මේ විදිහේ ෆ්ලෝ chart එකක් එක්සෑම් එකට ඇවිල්ලා තියෙනවා පුතේ. ඒ කියන්නේ මේ ෆ්ලෝ chart එකේ තනින් තන මිස් කරලා තනින් තන මෙහෙම මේ කාරණා මිස් කරලා එතෙන්ට එන්නේ මොකද්ද කියලා පුතාලගෙන් විභාගෙදී අහනවා. එතකොට මේ ෆ්ලෝ එක පිළිබඳව හොඳ අවබෝධයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මිනිස්සු ස්වයංපෝෂිතව ඉඳියා විශේෂීකරණයක් ඇති වුණ එක වැඩක් ගැන ඒක වැඩිපුර හැදුවා අතිරික්තය හුවමාරු කරගත්තා. නේ බාටරකමේ දුෂ්කරතාවට මුදල් පාවිච්චි කළා ඊට පස්සේ කාර්මික විප්ලවය ඇති වුණා. ඊට පස්සේ තොරතුරු යුගය ඇති වුණා. හරි බලන්න ඉහත අප සාරාංශ කළ ව්‍යාපාරවල ක්‍රමික විකාශයේ වැදගත් සිදුවීම් පහත ගැලීම් සටහනෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. පළවෙනි එකේ ස්වයං නිෂ්පාදනයේ තියෙනවා. දෙවෙනි එකට ලියන අතිරික්තයේ බිහිවීම. ඊට පස්සේ ඒක හුවමාරු කරනවා බාටර් ක්‍රමය කියනවා. ඊළඟ එකට ලියන වෙළඳාම බිහිවීම. බාටර් ක්‍රමයෙන් තමයි වෙළඳාම ඇති වුනේ. බාටර් ක්‍රමයෙන් වෙළඳාම ඇති වුණා. වෙළඳාම පහසු කරන්න මුදල් භාවිත වුණා. අන්න එතන පොඩි වැරද්දක් වෙලා තිනවා. ඊළඟට දැන් කාර්මික විප්ලවයේ මුදල් භාවිතයෙන් පස්සේ කොටුවක් තියෙනව නේද? මුදල් භාවිතයෙන් පස්සේ කොටුවට වා කාර්මික විප්ලවය කියලා ලියන්නේ. මුදල් භාවිතයෙන් පස්සේ කොටුවට වා කාර්මික විප්ලවය කියලා ලියන්නේ. හරිද? දැන් වා කාර්මික විප්ලවයේ තියෙන කොටුවට කතරයක් දාන්න. ඒක එපා. මුදල් භාවිතයෙන් පස්සේ කාර්මික විප්ලවය. අපිට ඕන නම් අර හිස් කොටුව කපන්නත් තිබ්බනේ. කමන්නේ. මුදල් භාවිතයෙන් පස්සේ කාර්මික විප්ලවයේ තියෙන එකට කතරයක් දාලා ඊළඟ කොටුවේ ලියන්න තොරතුරු යුගය කියලා. හරි. එතකොට මේ මුළු විකාශයේම ව්‍යාපාරවල විකාශය කියලා කියන්නේ මේ ව්‍යාපාරවල විකාශය තමයි ඒකේ වැදගත්ම දේ කියන්නේ බාටර් ක්‍රමයයි මුදල් භාවිතයයි ඊට පස්සේ බාටර් ක්‍රමයයි මුදල් භාවිතයයි ඊට පස්සේ කාර්මික යුගයයි තොරතුරු යුගයයි. එන්නේ මේ හතර පල්ලෙහා දාලා තියෙන ඉහත විකාශය අධිරහතින් වඩා වැදගත්ම දේ හතරක් පමණයි. බාටර් ක්‍රමයයි මුදල් භාවිතයයි කාර්මික විප්ලවයයි තොරතුරු ආර්ථිකය. මේ හතර highlight කරගන්න. හරි. එහෙමනම් අපි ඉවර කළේ පුතේ ව්‍යාපාරවල ක්‍රමික විකාශය කියන මාතෘකාව තමයි අපි අවසන් කළේ. හරිද? එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී වාණිජ්‍ය පිළිබඳව සාකච්ඡා කරමු. ආයිබෝන්.